ආයිබෝන් ළමයි අපි බලමු 2019 O level paper එකේ ජ්‍යාමිතියේ ගාන. දැන් මේ ජ්‍යාමිතියේ ගානේ රූප සටහන දීලා තියෙනවා. මේ රූප සටහන අපි අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ. මේ රූප සටහන අනිවාර්යෙන් අඳින්න ඕනේ. ජ්‍යාමිතියේ ගානක රූප සටහන ඇඳීම අනිවාර්යයි. එහෙනම් මේක අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. රූප සටහන අඳින්න ඕනේ. බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා. දී ඇති රූපයේ ABC ත්‍රිකෝණයකි. මේ ABC කියන්නේ ත්‍රිකෝණයක්. මේක පේනවනේ. ඊගාට x සහ y අනු AX සමානයි BY වන පරිදි AX සමානයි BY. එහෙනම් මේ පාදෙට මේ පාදේ සමානයි. මේ පාද දෙක සමානයි. AX සමානයි BY. එන්න මේ පාදයයි සමානයි. AX සමානයි BY වන පරිදි AB මත පිහිටි ලක්ෂ දෙකකි. මේ AB වල තියෙන ලක්ෂ දෙකක් තමයි මේ තියෙන්නේ. තවද P අණු XP සමාන්තරයි BC. XP එතකොට XP කියන්නේ මෙන්න මේ රේඛාව. XP රේඛාව සමාන්තරයි BC රේඛාවට. මේ රේඛාවයි සමාන්තරයි කියලා කියනවා. මෙයා සමාන්තරයි මෙයාට. ඒකත් අපි මාක් කරගන්නවා. ඔයගොල්ලෝ මේ රූප සටහන අඳින්න ඕනේ. ඇඳලා පොතේ තමයි මේවා මාක් කරගන්නේ. හරි? උත්තර පත්‍රයේ තමයි මේවා කරන්නේ. සමාන්තරයි. මේකත් මාක් කරා. ඊගාවට කියනවා ගානේ AC මත පිහිටි ලක්ෂයක්ද Q යනු YQ සමාන්තරයි AC. YQ සමාන්තරයි AC. මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා දීලා තියෙනවා. මොන පරිදි BC මත පිහිටි ලක්ෂයක්ද වේ. මේ රේඛා දෙකක් සමාන්තරයි. සමාන්තර දැන් ගොඩක් තියෙනවා. මේ රේඛාවට සමාන්තර වෙනවා මෙන්න මේකට. මෙයයි සමාන්තරයි. මුලින්ම ගානේ දුන්න මේ පාද දෙක සමානයි කියලා. ඊගාට දුන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා. ඊගාවට කිව්වා මේ රේඛා දෙක සමාන්තරයි කියලා. එහෙනම් මේක තමයි අපේ දත්තය. දැන් මේ දත්තය අපි මේ උත්තර පත්‍රයේ මේ පත්‍රයට මේක පිටපත් කරගෙන මේ දත්ත ටික ඔක්කොම මාක් කරන්න ඕනේ. මේක තමයි මුලින්ම ගානේ ඒගොල්ලන් කියන්නේ. අපි බලමු මේ රූප සටහන ඇඳලා මේක දත්ත මාක් කරන්න. මොන මම රූප සටහන ඇඳා දැන් දත්ත ටික මම නැවත මාක් කරන්නම්. මුලින්ම කිව්වේ මේ පාදයයි සමානයි. මේක මාක් කරා. ඊගාට කිව්වා මෙන්න මේ රේඛාව XP සමාන්තරයි මේ රේඛාවට කියලා. ඊගාවට තිබ්බා මෙන්න මෙයා සමාන්තරයි මෙයාට කියලා. ওই ටික තමයි දීලා තිබුණේ. දැන් මම මේක දත්තය යටතේ ලියනවා. දත්තය ගානක අපි ඉස්සෙල්ලාම දත්තය ලියා ගන්න ඕනේ. මොනවාද දත්තය? ABC කියන්නේ ත්‍රිකෝණයක්. එතන මේ ABC ත්‍රිකෝණයකි. ඒක පේනවනේ. ABC ත්‍රිකෝණයක්. තව ලොකු දත්තයක් තමයි AX. මේ AX කියන කෙනා සමානයි BY ට. AX සමානයි BY. AX සමානයි BY. දත්තය. එතකොට තව XP මේ XP කියන කෙනා සමාන්තරයි XP සමාන්තරයි BC ට. ලොකු දත්තයක්. තව ඊගාට දීලා තියෙනවා YQ. මේ YQ කියන කෙනාත් සමාන්තරයි AC ට. ඔන්න අපේ දත්තය. දැන් ඊගාවට සාධනය කළ යුත්තේ බලමු මොකද්ද කියලා. සාධනය කළ යුත්තේ 1. සාධනය කළ යුත්තේ 1. මොකද්ද ගානේ සාධනය කරන්න කියලා කියන්නේ. අපි බලමු. සාධනය කරන්න කියලා කියන්නේ රෝමි ලක්කන්න 1 AXP ත්‍රිකෝණය. AXP කියන මෙන්න මේ ත්‍රිකෝණය AXP කියන ත්‍රිකෝණය අංග තමයි BYQ කියන ත්‍රිකෝණයට. මේ ත්‍රිකෝණ දෙක අංග සම කියන එක තමයි අපි
සාධනය කරලා පෙන්වන්න ඕනේ රෝම ඉලක්කම් 1ට. සාධනය කළ යුත්තේ 1 වෙන්නේ AXP ත්‍රිකෝණය. AXP ත්‍රිකෝණය අංග සමයි BYQ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා තමයි අපි පෙන්වන්න තියෙන්නේ. AXP ත්‍රිකෝණය BYQ ත්‍රිකෝණය අංග සමයි කියලා. දැන් මේකට නිර්මාණයක් අපිට දැනට අවශ්‍ය වෙන එකක් නැහැ. අපි බලමු කොහොමද සාධනය කරන්න කියලා. ඔන්න මම සාධනය කරන්න යන්නේ. සාධනය ඔන්න හොඳට තේරුම් ගන්න. සාධනය කරන්න යන්නේ පළවෙනි එක. දැන් මේකේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක AXP කියන ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණය AXP ත්‍රිකෝණයයි BYQ කියන ත්‍රිකෝණයයි ಜಾති තුනක් ඕනේ. පාද සහ කෝණ වලින් අපිට ಜಾති තුනක් හොයාගන්න ඕනේ. දැනටම එකක් දන්නවා මේ පාදෙට මේ පාද සමානයි. AX කියන පාදය සමාන වෙනවා BY කියන YB කියන පාදයට. දත්තය ඒගොල්ලන් දුන්නේ මේ දෙන්න සමානයි කියලා. දැනටම එකක් තියෙනවා. අපි ඒක ලියාගෙන ඉමු ඉස්සෙල්ලා. මෙන්න බලන්න AX සමානයි BY නැත්නම් YB කියන්නත් පුළුවන්. YB. ඒකට හේතුව දත්තය කියලා කියන්නේ ගානේ දීලා තියෙන දේ. ඔන්න එකක් හරි. හේතු අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හේතුවක් නැතුව කිසිම දෙයක් ලියන්න බෑ. ඊගාවට තවත් දෙකක් හොයන්න ඕනේ. දැන් මේකේ තියෙන ලොකු දත්තයන් තමයි මේ ඊතල. සමාන්තර ලකුණු. මම ඔයගලන්ට ජ්‍යාමිතියේදී කියලා තියෙනවා ඊතල තියෙනවා නම් සමාන්තර ලකුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොයන්න ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ ඒවා හොයන්න ඕනේ. ඔන්න බලන්න. ඔන්න මම මේ අඳින්නේ මොකද්ද කියලා බලන්න රතු පාටින්. මේ ඊතල තියෙන නිසායි ගන්න. ඊතල නැත්තම් බෑ. දැන් ඕගලන්ට මොකක් හරි ඉංග්‍රීසි වලින් අකුරක් පේන්න ඕනේ. හැබැයි අකුර අනිත් පැත්තට පේන්නේ. හරි? මේ තියෙන්නේ F අකුරක හැඩය. එහෙනම් F අකුරක හැඩය තියෙනවා නම් ඊතලක් තියෙනවා නම් මේ ඊතල තියෙනවා. සමාන්තර ලකුණු තියෙනවා. එහෙනම් අපි දන්නවා අනුරූප කෝණ සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමාන වෙනවා. මේ මෙතනත් හිතක් තිබ්බා මෙතනත් හිතක් තියෙනවා. අනුරූප කෝණ වලින් මේ දෙන්න සමාන වෙනවා. එහෙනම් අපි ඒකේ ලියමු ඉස්සෙල්ලම එතන මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් ඔන්න සමාන වෙනවා තව. මම මේ දෙක ලියන්න යන්නේ දැන්. එහෙනම් මොනවද ලියන්න තියෙන්නේ? මේ කෝණය කොහොමද ලියන්නේ? AXP කියන කෝණය. AXP කියන කෝණය සමාන වෙනවා මේ කෝණය අපි කියන්නේ AXP කාට හරි PXA කියන්නත් පුළුවන්. මෙතන YBQ නැත්නම් QBY කියලා කියන්න පුළුවන්. YBQ ඔන්න Y ඊගාට B ඔන්න Q. මෙන්න මේ කෝණ දෙක සමානයි. හේතුව අනුරූප කෝණ. අනුරූප කෝණ. හැබැයි අනුරූප කෝණ තිබ්බා කියලා සමාන වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඊතල තියෙන්න ඕනේ. අනුරූප කෝණ තිබ්බා කියලා සමාන වෙන්නේ. අනුරූප කියන්නේ මේ හැඩය. ඊතල තිබිය යුතුමයි. එහෙනම් XP කියන කෙනා මේ XP කියන කෙනා සමාන්තරයි BCට. ඔන්න ඕක ලියන්න ඕනේ. XP සමාන්තරයි BC කියලා ලියන්න ඕනේ. ඕක තමයි නිවැරදිව හේතුව ලියන්නේ මෙහෙමයි. ඔන්න දැන් ಜಾති දෙකක් හරි. අපිට අංග සම කරන්න ಜಾති දෙකක් මදි. අපිට ඕනේ ಜಾති තුනක්. එහෙනම් මොකද කරන්නේ? අපිට ඕනේ ಜಾති තුනක්. දැන් ಜಾති තුනක් හොයන්න නම් මම මේකේ රතු පාට එක මකන්නම්. දැන් බලන්න. තවත් මොකක් හරි තියනවාද කියලා බලමු. කෝණයක් හරි පාදයක් හරි අපිට මේකේ සමානයි කියලා ගන්න පුළුවන්. දැන් මේක හරි. මේකත් හරි. මේ ඊතල දෙකෙන් අපි තාම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේ ඊතලෙනුයි මේ දෙකෙන්. මෙතනත් ඊතලයක් තියෙනවා මෙතනත් ඊතලයක් තියෙනවා. දැන් මේ දෙකෙන් ප්‍රයෝජනයක් ගත්තා. මේ ඊතල දෙකෙන් ප්‍රයෝජනයක් ගමු. ඔන්න බලන්න. ආපහු මම අදින්නම් රතු පාටින්. ඔන්න බලා ගන්න. ඉතින් මෙහෙම කරනකොට වෙලා යනවා. මම ඔයගලන්ට පැහැදිලි කරන්න තමයි මෙහෙම කරන්නේ. හරි? ඔන්න බලන්න. ඊතලයක් තියෙනවා. දැන් මොකද්ද පේන්නේ? තවත් F අකුරක් ඕගලන්ට පේන්න ඕනේ.
තවත් F අකුරක් පේන්න ඕනේ. එහෙනම් දැන් මේ F අකුරේ ඊතල දෙකක් තියෙනවා. එහෙනම් මේ F අකුරේ සමාන වෙන්නේ කොහෙන්ද? මේ මුළු දෙකයි සමාන වෙන්නේ. මේ කෝණයට මේ කෝණය සමාන වෙන්නේ. මෙයාට කතිරයක් දැම්මොත් මෙයාටත් ඒ කතිරෙම තියෙනවා. ඔන්න මේ කෝණ දෙක සමාන වෙනවා. ඒකත් අනුරූප කෝණමයි හේතුව. එහෙනම් ඒකත් අපි ලියන්න ඕනේ. මේ කෝණ කොහොමද ලියන්නේ? මෙන්න මේ කෝණේ මේක ලියන්නේ XAP නැත්නම් PAX ඕන විදිහකට කියත හැකි. මම ලියන්නම් XAP කියලා. XAP ඔන්න XAP සමාන වෙනවා XAP කියන කෙනා සමාන වෙනවා මෙන්න මෙයාට. කොහොමද මෙන්න මෙයා ලියන්නේ? BYQ කෝණය. එහෙනම් BYQ මෙන්න මෙතනට ලියනවා BYQ කෝණය. මොකක්ද ඒකට හේතුව? ඒකටත් හේතුව අනුරූප කෝණමයි. අනුරූප කෝණ. හැබැයි සමාන්තර වුණේ මොන රේඛා දෙකද? AC රේඛාවයි YQ රේඛාවයි. එහෙනම් AC සමාන්තරයි YQ කියලායි එතනදී ලියන්න ඕනේ. AC සමාන්තරයි YQ රේඛාවට. දැන් ಜಾති තුන හරි. එම නිසා ಜಾති තුනක් ලියුවානේ. එම නිසා දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. AXP ත්‍රිකෝණය. AXP ත්‍රිකෝණය අංග සමයි මේ ඉරි තුනක් ගන්නවා. අංග සමයි BYQ ත්‍රිකෝණයට. BYQ ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව? අවස්ථාව ලියන්න ඕනේ. මොන අවස්ථාවෙන්ද? කෝණ දෙකක් සහ පාදයක්. එහෙනම් කෝපා අවස්ථාව කියලා ලියන්න ඕනේ. කෝණයක් පාදයක් කියන අවස්ථාවෙන් තමයි අංග සම වෙන්නේ. එහෙනම් අපි මෙතනට යනකල් ඉස්සෙල්ලා හදාගමු. ඊට පස්සේ අනිත් කොටස මොකක්ද කියලා බලමු. දැන් බලන්න මේකේ අහන රෝමි ලක්කම් දෙක. සාධනය කළ යුත්තේ දෙක මොකද්ද? PQ සරල රේඛාව ඇඳ. දැන් රෝමි ලක්කම් දෙක අහන්නේ PQ සරල රේඛාව ඇඳ. එහෙනම් PQ සරල රේඛාව අඳින්න කියනවා. PQ සමාන්තරයි AB කියලා සාධනය කරන්න කියනවා. එහෙනම් PQ සරල රේඛාව අඳින්න ඕනේ ඉස්සෙල්ලාම. PQ සරල රේඛාව. අපි අඳමු PQ සරල රේඛාව. එන්න මම PQ සරල රේඛාව අඳින්නම්. PQ සරල රේඛාව අඳිනවා මම. එන්න PQ අඳිනවා. මේක තමයි PQ සරල රේඛාව. දැන් මේ PQ සරල රේඛාව ඇඳ PQ සමාන්තරයි AB කියලා සාධනය කරන්න කියලා කියන්නේ. එහෙනම් මේ PQ කියන රේඛාවයි AB කියන රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න කියනවා. බලන්න ඒක කොහොමද පෙන්වන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ කොහොමද කරන්න තියෙන්නේ කියලා. දැන් හැමතිස්සම ජ්‍යාමිතිය ගානක O level ගානක සහ ජ්‍යාමිතිය හොඳ ගානක තියෙන ලක්ෂණයක් තමයි කලින් කරපු කොටසක් ඊගාව කොටසට සම්බන්ධ වෙන විදියට දෙන්නේ. ඒ කියන්නේ ගානේ ගලාගෙන යන ස්වරූපයක් තියෙනවා. මුල් කොටස දෙවෙනි එකට ඕන වෙනවා. ඒ දෙකම තුන්වෙනි කොටසට ඕන වෙනවා. සාමාන්‍යයෙන් මේ විදියට තමයි ගානක් හදන්නේ. එහෙනම් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කළා. ත්‍රිකෝණ දෙකක් අංග සම නම් මේ ත්‍රිකෝණ දෙකේ තියෙන හැම අංගයක්ම සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා. අනුරූප අංග. හරි? අනුරූප අංග සමාන වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ තිත ඉස්සරහා තියෙන පාදයේ AP නම් මෙතනත් තිත ඉස්සරහා තියෙන පාදයේ YQ මේ දෙන්න සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණ දෙක අංග සම නිසා අනුරූප අංග සමාන වෙනවා. අපි ගත්තොත් මේ කතිරේ ඉස්සරහා තියෙන පාදයේ XP ඒක සමාන වෙනවා මේක කතිරේ ඉස්සරහා තියෙන පාදයේ BQ ට. ඒක සමාන වෙනවා. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. එහෙම නැත්නම් මේ සමානයි කියලා දාපු පාදයේ ඉස්සරහා තියෙන කෝණය මෙන්න මේ Q කෝණය. ඒක සමාන වෙනවා මේකේ සමානයි කියලා දාපු එකේ ඉස්සරහා තියෙන කෝණය මේ කෝණයට සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙනම් අපි ඒක ඉගෙනගෙන තියෙනවා කලින්. ත්‍රිකෝණ දෙකක් අංග සම නම් අනුරූප අංග සමාන වෙනවා. එහෙනම් මේකෙන් ප්‍රයෝජනයක් අරගෙන මම මේකේ ලියන්නම් XP කියන කෙනා සමාන වෙනවා BQ ට. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක වෙන විදිහකට ඇඳලා පැහැදිලි කරලා උන්න බලන්න XP කියන කෙනා
ඔන්න xp මං අඳිනවා. ඔන්න xp. මෙන්න මෙයා සමානයි bq ට. හේතුව මේ ත්‍රිකෝණ දෙක දැන් අපි අංග සම කරලානේ තියෙන්නේ. ත්‍රිකෝණ දෙක අංග සම කරලා තියෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් මේ කතර ඉස්සරහා තියෙන පාදය මේකෙත් කතර ඉස්සරහා තියෙන පාදයට සමානයි. එහෙනම් මේ පාදයට සමාන කරනවා. ඇයි කියලා මම කියන්නම්. xp සමානයි bq. xp සමානයි bq. මම ඒක ලියලා ඉන්නම්. xp සමානයි bq. ඔන්න බලන්න මම ඒක ලියන්න යන්නේ දැන්. xp සමානයි bq. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා ත්‍රිකෝණ අංග සම නිසා කියලා ලිව්වත් හරි. නමුත් මෙහෙම ලිව්වම සම්පූර්ණයි. ඔන්න මේ පාද දෙක සමානයි කියලා ලිව්වා. දැන් අපි බලමු ආපහු ගානට ගිහලා ඒකෙන් මොකක් හරි ගන්න ප්‍රයෝජනයක් තියෙනවද කියලා. ඔන්න බලන්න. දැන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපි දන්නවා. මේ රේඛා දෙක සමාන්තරයි. කොහොමද සමාන්තර වුනේ? මේ රේඛාවට සමාන්තරයි. ඒකට හේතුව තමයි ඒගොල්ලන් කිව්වා xp කියන රේඛාව bc ට සමාන්තරයි. මේ දත්තයට ලියලා තියෙනවා. මේකේ xp කියන කෙනා අපේ දත්තය මේකේ xp සමාන්තරයි bc. ඉතින් xp කියන කෙනා සමාන්තර වෙනවා bc රේඛාවට දත්තය. එහෙනම් මෙයාට සමාන්තර උනේ දත්තය. මතක තියාගන්න රේඛා දෙකක් සමාන්තරයි. ඒ රේඛා දෙකේ කොටසක් ගත්තත් සමාන්තරයි. හොඳට මතක තියාගන්න. සමානයි නෙමෙයි සමාන්තරයි. සමාන උනේ ත්‍රිකෝණාංග සම නිසා. මේ මුළු රේඛා දෙක සමාන්තර නිසා මේ කෑලි දෙකක් සමාන්තර වෙනවා. එහෙනම් මේ ඊතලේ මෙතනට දැම්මත් හරි මෙතනට දැම්මත් හරි තව දික් කරලා එහෙට දැම්මත් හරි. එහෙනම් මේ ඊතලේ දෙක දාන්න ඕනේ නැහැ. මම මේ පැහැදිලි කළා. හරි. එහෙනම් මේ රේඛා දෙක සමාන්තරත් වෙනවා. ඉස්සෙල්ලා අපි කිව්වේ මොකද්ද? මේ රේඛා දෙක සමාන වෙනවා කියලා. මෙයාට සමානයි කියලා තමයි ඉස්සෙල්ලා කිව්වේ. හේතුව ත්‍රිකෝණ දෙක අංග සම නිසා. දැන් කියනවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා. ඒකට හේතුව දත්තය. xp සමාන්තරයි bc කියන දත්තේ නිසා. හරි. ඒකත් අපි ලියලා ඉමු. xp සමාන්තරයි bq. ඔන්න බලන්න. මේක හදන්න තව ක්‍රම තියෙනවා. හරි. මම දකින ක්‍රමයෙන් මම මේ ලියන්නේ. xp සමාන්තරයි bq. ඒකට හේතුව xp සමාන්තරයි bc දත්තය නිසා. හරි. xp සමාන්තරයි bc දත්තය නිසා. මුළු පාදෙම සමාන්තර නිසා කොටසකුත් සමාන්තර වුණා. පාද දෙකක් සමාන්තර වෙලා එම පාද දෙකම සමාන වුණොත් ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද මෙන්න මෙයාගේ නම මොකක්ද කියලා. මේ බලන්න මම අනිත් පැත්තත් අඳින්නම්. එතකොට පෙනෙයි මෙන්න මෙයාට මොකක් හරි නමක් මතක් වෙනවද කියලා බලන්න. රේඛා දෙකක් සමාන්තර වුණා. මේ රේඛා දෙක සමාන්තරයි. ඒ දෙන්නම සමානයි. සම්මුඛ පාද යුගලක් සමානත් වෙලා සමාන්තරත් වුණොත් එම චතුරස්‍රයට අපිට කියන්න පුළුවන් සමාන්තරාශ්‍රය කියන නම දෙන්න පුළුවන් මෙයාට. හේතුව සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වීම. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් මෙතනදී අපිට ලියන්න පුළුවන් මෙන්න මේ චතුරස්‍රය මොකද්ද? bqpx නැත්නම් xbqp bqpx ඔන්න bqpx සමාන්තරාශ්‍රයක් වේ. හේතුව මොකද්ද? හේතුව වෙන්නේ සම්මුඛ පාද යුගලක්. මේ හේතුව අනිවාර්යෙන් ලියන්න ඕන. හරි. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. එහෙනම් දැන් අපිට පෙන්වන්න ඕනේ මොකද්ද? අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවයි
සමාන්තරයි කියලා තමයි පෙන්වන්න තිබ්බේ. මෙන්න මේ දෙන්න. එහෙනම් මේ දෙන්න සමාන්තර වෙන්නේ නැද්ද? සමාන්තර වෙනව නේද? ඇයි මේ රතු පාට එක්කෙනා මොකද්ද දැන්? සමාන්තර ආශ්‍රයයක් කියලා සාධනය කරා. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. එහෙනම් සම්මුඛ පාද සමාන වෙනවා නම් මේ දෙන්න සමාන්තර වෙනවා. එම නිසා xb කියන කෙනා සමාන්තර වෙනවා pq ට. එහෙනම් pq සමාන්තරයි xb කියලා අපි ඉස්සෙල්ලාම ලියනවා. pq සමාන්තරයි xb. pq සමාන්තරයි xb. හේතුව සමාන්තරාශ්‍රයේ bqpx සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද නිසයි ඒක සමාන උනේ සමාන්තර උනේ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අහන්නේ xp කියන කෙනා pq pq සමාන්තරයි ab කියලා. එහෙනම් මේ කොටසක් සමාන්තරයි නම් මුළු රේඛාවක් සමාන්තර වෙනවා. එකම රේඛාව නිසා මේ තියෙන්නේ. මේ ab මත xy තියෙන නිසා එකම සරල රේඛාවක්. එම නිසා pq සමාන්තරයි ab. pq සමාන්තරයි ab. pq සමාන්තරයි ab වෙනවා. මේ විදිහට තමයි නිවැරදිව සාධනය කරන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් වැඩියෙන් ලියනවා වගේ. නෑ වැඩියෙන් ලියන්නේ මේක තමයි නියම විදිහට සාධනය කරනකොට නිවැරදිව ලියන්න ඕනේ. හේතු හැම එකක්ම නිවැරදිව ලියන්න ඕනේ. ඒතකොට ජ්‍යාමිතිය කියන්නේ තර්කය. කිසිම දෙයක් හේතුවක් නැතුව ලියන්න බෑ. එහෙනම් මෙතෙන්ට එනකල් අපි හදාගෙන ඉමු ඉස්සෙල්ලාම. බලන්න සාධනය කළ යුත්තේ 3 මොකක්ද කියලා. මේක සාධනය කළ යුත්තේ 3 දික්කල px සහ qy රේඛා. එතකොට මේ px රේඛාව දික් කරනවා qy රේඛාවත් දික් කරනවා. මෙන්න මේ රේඛා දෙක දික් කරනවා. මේ රේඛා දෙක හමු වෙනවලු d හිදී. මේ රේඛා දෙක d හිදී හමු වෙනවලු. එතකොට d වලදී හමු වෙනවලු මේ රේඛා දෙක. මේ x මෙන්න මේ රේඛාව දික් කරන්න කියලා කියනවා. ඊගාවට කියනවා ආපහු මෙන්න මේ p qy රේඛාව මේ රේඛාවත් දික් කරන්න කියලා කියනවා. මේ රේඛා දෙක හමු වෙනවලු d හිදී. දැන් d වලදී හමු වෙනවලු මේ දෙන්න. මෙන්න මේ හමු වෙන තැන d. මෙතන d. මෙතන d කියලා දාන්නම්. ඔන්න d. d හිදී හමු වෙයි. දැන් ඊට පස්සේ කියන්නේ dx සමානයි xp නම් dx සමානයි මෙන්න මේක සමානයි dx සමානයි xp. මෙන්න මේ දෙන්න සමානයි. dx සමානයි xp නම් මේ දෙන්න සමානයි නම් අපිට පෙන්වන්න කියන්නේ මේ xy කියන පාදය. මෙන්න මේ පාදය xy කියන පාදය අපිට පෙන්වන්න කියනවා pq. මෙන්න මේ රේඛාව මේක ඉස්සෙල්ලා යා කරලා තියෙන්නේ. මෙන්න මේ pq රේඛාවෙන් භාගයකට සමානයි කියලා භාගයයි pq. මෙන්න මේ pq රේඛාවෙන් භාගයක් කියලා සාධනය කරන්න කියන්නේ. අපිට නිකන් හිතෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඇති කියලා නේද? භාගයයි කිව්වහම පාද සමානයි කියනවා, භාගයක කතාවක් කියනවා, මධ්‍ය ලක්ෂ ප්‍රමේය දිය හැකියි කියලා අනුමාන කරන්න ඕනේ මේ වගේ වෙලාවකදී. අපි බලමු කොහොමද කරන්න කියලා. මම යන්නම් ගානට. මේ මම ගාන ලිව්වා සාධනය කළ යුත්තේ dx සමාන xp නම් xy සමානයි භාගයයි pq බව. දැන් අපි යන්න රූප සටහනට. දැන් මේ රූප සටහනේ මම මේක දික් කරන්නම්. මෙන්න මේ රේඛා දෙක. මේ රේඛා දෙක අපි දික් කරමු. මම කළු පාටින් අඳින්නම්. මේ px කියන කෙනාවයි මෙයාව දික් කරනවා. qy කියන කෙනාව මේ දෙන්න කැපෙනවා හමු වෙන තැන. ගත්තොත් එහෙම මේක මම උමනා ප්‍රමාණයට විතරක් තියන්නම්. මේක හමු වෙන තැන d කියලා ඒගොල්ලන් කියනවා. මේක හමු වෙන්නේ d හිදී. එතන d කියලා නම් කරමු. එතන d හමු වෙන තැන. ඊගාවට ගාන කියන්නේ මොකද්ද කියලා බලන්න. මෙන්න මේ dx කියන පාදය සමානයි xp ට. dx පාදය සමානයි xp කියලා ගාන කියනවා. මෙයාට සමානයි. මෙන්න මේ දෙන්න සමානයි කියලා කියනවා. මෙතනට ඉරි 3ක් ගැහුවොත් මෙතනටත් ඉරි 3ක් ගහන්න ඕනේ.
ඉරි තුනක් ගහන්න දෙයක් නැහැ. අපි එක ඉරක් කලින් ගහලානේ තියෙන්නේ. ඒක නිසා මෙතනටත් එක ඉරක් ගැහුවත් ඇති. ඒ ඉරම ගන්න පුළුවන් එයා සමානයි කියලා පෙන්නන්න. හරි? මෙතන ඉරයි මෙතන ඉරයි. ඊගාවට මේ පාද දෙක සමානයි කියලා කියනවා. අපිට පෙන්වන්න කියලා කියන්නේ ගානේ මෙන්න මේ xy කියන කෙනා මේ pq කියන කෙනාගෙන් භාගයකට සමානයි කියලා පෙන්වන්න කියන්නේ. මතක් කරගන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ විලෝමය. මම ඔක්කොම කියලා දීලා තියෙන්නේ. ප්‍රමේයන් කියන්නේ මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයන් කියන්නේ ඕනම ත්‍රිකෝණයක මේ පාදේ හරි මැද ගත්තා වුණ මධ්‍ය ලක්ෂය. මේ පාදෙත් හරි මැද ගත්තා වුණ මධ්‍ය ලක්ෂය. මෙන්න මේ යාකරන රේඛාව මේ දත්තේ විදිහට මේක දෙන්න ඕනේ. මේ පාදේ සමානයි දෙපැත්ත, මේ පාදෙත් දෙපැත්ත සමානයි. මේ විදිහට තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ රේඛාව මේ රේඛාවට සමාන්තරයි භාගයකට සමානයි කියලා. මේක තමයි ප්‍රමේය. මතක තියාගන්න මේක ප්‍රමේය. එතකොට ඔකේ අනිත් පැත්ත මොකද්ද? ඔකේ අනිත් පැත්ත තමයි එක පාදයක මධ්‍ය ලක්ෂය කියලා දන්නවා. මේක දන්නවා. හැබැයි අනිත් පාදේ මධ්‍ය ලක්ෂය කියලා දන්නේ නැහැ. හැබැයි අනිත් පාදයට මේ එක පාදයකට සමාන්තරව යනවා කියලා දන්නවා. ඔන්න සමාන්තරයි කියලා දන්නවා. එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වැඳි රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය කරයි මේ දෙපැත්ත සමාන වෙනවා. එහෙනම් මේ පාදේ මේ පාදයට සමාන වෙනවා. ඒකට කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. අතක තියාගන්න ප්‍රමේය නම් අනිවාර්යයෙන්ම පාද දෙකම සමානයි කියලා දෙනවා. විලෝමයේදී එක පාදයයි සමානයි කියලා දෙන්නේ අනිත් එකට සමාන්තරයි කියලා දෙන්නේ. එහෙනම් ප්‍රමේය කියන්නේ එකක් විලෝමය කියන්නේ තව එකක්. මෙතනදී බලන්න මොකද්ද අපිට පාවිච්චි කරන්න තියෙන්නේ කියන එක. ඉතාල වැදගත් එක. මෙතනදී බලමු අපි මොකද්ද පාවිච්චි කරන්න කියන එක. මෙතන ඔන්න මම මේ රේඛාව අඳින්නම්. මේ රේඛාවත් අඳින්නම්. මේ ත්‍රිකෝණය ඔන්න මම වෙන් කරලා කළු පාටින් ගත්තා. දැන් මේකේ බලන්න මොනවද දීලා තියෙන්නේ කියන එක. දැන් මේකේ අපි ගත්තොත් එහෙම ඔන්න බලන්න. මේ පාදෙට සමානයි. හැබැයි මේ පාදෙට සමානයි කියලා දීලා නැහැ ඒගොල්ලෝ. මේ දෙක සමානයි කියලා දීලා නැහැ. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය නැහැ මෙතන. පාද දෙකක් සමානයි. හැබැයි සමාන්තරයි කියලා අපි කලින් සාධනය කරා. මේ දෙන්න සමාන්තරයි කියලා සාධනය කරා. එහෙනම් එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව යන රේඛාවක්. එහෙනම් විලෝමයෙන් කියන්නේ ඉතිරි පාදයේ සමච්ඡේදනය කරයි. එහෙනම් dy කියන කෙනා yq කෙනාට සමාන වෙනවා. හැබැයි ප්‍රමේයන් දන්නේ නැත්නම් මේව තේරෙන්නේ නැතු යනවා. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය මොකද්ද? එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව ඇඳි රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. dq කියන පාදයේ සමච්ඡේදනය වෙනවා. මේ දෙපැත්ත සමාන වෙනවා. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් dy සමානයි yq කියලා. dy සමානයි yq. මම එකපාරම ලියනවා ඒක. dy සමානයි yq කියලා. dy සමානයි yq. dy සමානයි yq. ඒකට හේතුව මම ලියනවා. මොකද්ද හේතුව? හේතුව විදියට ලියන්න පුළුවන් අපිට dx සමානයි xp. dx සමානයි xp දත්තය තව ඊගාවට දීලා තියෙනවා xy. දීලා තියෙනවා නෙමෙයි අපි හෙව්වා xy සමාන්තරයි pq. ඒක සාධිතයි සහ dqp මම පෙන්නන්නම්. හරි dqp ත්‍රිකෝණයට dqp ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය යෙදීමෙන් මේක හේතු ඉදිරි ලියන්න නැතුව ඔයගලන්ට ඕන නම් dx සමානයි xp කියලා එක පේලියක ලිව්වා දත්තය. ඊගා පේලියේ dy සමාන xy සමාන්තරයි pq සාධිතයි. යට එහෙම ලියන්න පුළුවන්. හරි මම මේක එක පේලියට ගත්තා dy සමාන්තරයි yq කියලා. මම ලිව්වේ මොකද්ද කියලා ඔන්න ඔක කියන්න. මම ලිව්වේ මොකද්ද දැන් මේකේ dy සමානයි yq කියලා එකපාර ලිව්වා. අර වරහන් ඇතුලේ හේතුවට ලිව්වේ මොකද්ද? මේ දෙන්න සමානයි දත්තය කිව්වා. මේ දෙන්න සමානයි සමාන්තරයි කලින් සාධනය කළා කියලා ලිව්වා. මේ කලින් සාධනය කරපුවා නෙමෙයි. මේ ඊතල ඇවිල්ලා තියෙන දත්තයට ඒගොල්ලෝ දිනුනත් එක්ක නෙමෙයි ඊතල සාධිතයි කියන එක අපි ලිව්වා. ඊට පස්සේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මෙයාට සමානයි කියලා කිව්වා. දැන් ඔන්න මම ඒකත් මාක් කරනවා. ඔන්න බලන්න.
දැන් මේ පාදයට සමානයි හේතුව මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයේ විලෝමයට අනුව පාද දෙක සමාන වෙනවා. දැන් අපිට පුළුවන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යොදන්න. එයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යොදන්න පුළුවන්. මේ බලන්න. මම මේ ත්‍රිකෝණ නැවත අඳින්නම්. මෙන්න මේක. මේ පාදේ මේ D, මේ Y, මේ X, මේ P, මේ Q. කොහොමද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යොදන්නේ? මේ දෙන්න සමානයි කියලා කිව්වා. මේ දෙන්න සමානයි කියලා කිව්වා. එහෙනම් පාද දෙකේම සමානයි කියලා දන්නා. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මේ දෙන්න සමාන්තරත් වෙනවා. ඉන් හරි අඩකට සමානත් වෙනවා. දැන් අපිට පුළුවන් ප්‍රමේය යොදන්න. විලෝමයෙන් මේ දෙන්න සමාන කරගත්තා. ඊට පස්සේ ප්‍රමේය යොදනවා. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව xy සමාන්තරයි pq සමාන්තරයි කියන එක මේ පෙන්වන්නේ කියන්නේ භාගයක් කියන එක. එහෙනම් මේකේ භාගයක් කියන එක අපිට කෙලින්ම ලියන්න පුළුවන් xy සමානයි භාගයයි pq කියලා. එහෙනම් දැන් මම කෙලින්ම ලියන්නම් ඒකේ xy සමානයි භාගයයි pq හේතුව ලියන්න එපා අනිවාර්යෙන්ම dx සමානයි xp දත්තය ඊගාවට අනිත් පාද සමාන වුණා dy සමානයි yq සාධිතයි ඒක තමයි උඩ පෙළින් අපි ලිව්වේ සහ dpq pdq නැත්නම් dpq ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය නෙමෙයි දැන් ප්‍රමේය යෙදීමෙන් තා වැදගත් මේක. ඔන්න සම්පූර්ණ ගාන ලකුණු 10ක ගානක්. මේක හදන්න පුළුවන් ගොඩක් වගේ ඔයගලන්ට පේනුනට මේකේ දෙයක් නැහැ. මේක ජ්‍යාමිතිය හරියට ප්‍රමේයන් ටික දන්නවනම් මේක ඇති දෙයක් නැහැ. ගොඩක් ලියන්න නෑ මේ. නම ලොකුවට ලියලා තියෙන නිසා තමයි මේක මෙහෙම මේ පිටු තුනකට ගිහින් තියෙන්නේ නැත්තම් මේක ගොඩක් ලොකු එකක් නෙමෙයි. හරි? ගොඩක් ලියන්න නැහැ. දැන් ඔයගලන්ට මේක ලියන්න මම පොඩ්ඩක් වෙලාව දෙන්න. ඉක්මනට ලියා ගන්න. හරි නම් හරි දාගන්න, වැරදි නම් හදා ගන්න. ඊගාට බලන්න 2019 O level paper එකේ අනිත් ගාන, වෘත්ත ගාන. ගණන් දෙකක් එනවනේ ජ්‍යාමිතිය. අනිත් ගාන. ඒ ගාන තමයි ඒගොල්ලන් විහෝගත නොකරන ගානට දීලා තියෙන්නේ. පේපර් එකේ ජ්‍යාමිතියේ ගණන් දෙකෙන් එක ගානක් අනිවාර්යයෙන්ම මේ වගේ විහෝගත නොකරන ගානට දෙනවා. ඒ ගාන චුට්ටක් අමාරුයි. බලමු මේක අමාරුද කොහොමද කියලා. මේ ගානේ අණු කොටස් නැහැ. කොටස් අහන්නේ තනි ගානට දීලා තියෙනවා. රූපයේ දැක්කන ABCD වෘත්ත චතුරස්‍රයේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා ඒගොල්ලන්ම කියනවා. DAB කෝණය සමානයි ADC කෝණය සමානයි අංශක 45ක් වේ. ඊගොල්ලෝ කියනවා B සිට AD ට ලම්බව ඇඳි සරල රේඛාව E හිදී වෘත්තය හමු වේ. PAQ රේඛාව A හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. මෙහි CE යන වෘත්තයේ විස්කම්භයක් බවද එය PAQ ස්පර්ශකයට සමාන්තර බවද සාධනය කරන්න. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. රූපයේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයේ DAB කෝණය කොහොමද DAB කෝණය කියන්නේ මෙන්න මේ මුල්ල මගේ අත තියන් ඉන්නේ ඒ මුල්ල DAB කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය තමයි DAB කෝණය කියලා කියන්නේ. ඔන්න මම රතු පාටින් මාක් එකක් දැම්මා. තිතක් තිබ්බා. මෙන්න මේ DAB කෝණය සමානයි කියලා කියනවා ADC කෝණය මෙන්න මේ කෝණයට සමානයි කියලා කියනවා. ADC කෝණයට. එහෙනම් මේ කෝණය ඒකමයි. ඒ වගේම මේ දෙන්නම 45යි කියලා කියනවා. එහෙනම් මේකත් 45යි මේ කෝණයත් අංශක 45යි. මේගොල්ලන් කියන්නේ B සිට AD ට ලම්බව ඇඳි. B සිට මෙන්න මේ B වල ඉඳලා AD ට ලම්බව ඇඳි සරල රේඛාව
එතකොට B සිට AD ට ලම්බ වෙන්නේ සරල රේඛාව E හිදී වෘත්තය හමු වේ. එතකොට මේක ලම්බකයි, මෙතන ලම්බකයි. හරි? මේ රේඛාව ඇලේටව ගිහින් තියෙන්නේ. නමුත් මේ රේඛාව ලම්බකව එන්නේ. හරි? ඇඳි ලම්බකව ඇඳි සරල රේඛාව E හිදී වෘත්තය හමු වේ. PAQ රේඛාව. PAQ කියන මෙන්න මේ සරල රේඛාව එහිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. ස්පර්ශක කියපු ගමන් මතක් වෙන්න ඕනේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ කේන්ද්‍රයේ තියෙනවා නම් කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ස්පර්ශ ලක්ෂයට ස්පර්ශකයට ලම්බක වෙනවා. මේකේ කේන්ද්‍රේ නැති නිසා අනිවාර්යෙන් මෙතන ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ සම්බන්ධ වෙනවාමයි. ස්පර්ශකයේ කියපු ගමන් ඒවා මතක් වෙන්න ඕනේ. දැන් ගාන කියන්නේ CE යන වෘත්තයේ විස්කම්භයක් බව. CE කියන්නේ විස්කම්භයක් බව පෙන්වන්න කියලා කියනවා. මේ රූප සටහන මම පැහැදිලිව අඳ ගන්නම් උත්තර පත්‍රයේ ඕගොල්ලොත් අඳ ගන්න. ඊට පස්සේ අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. දැන් ගානේ දීලා තියෙන දත්තයන් ටික මේකේ මාක් කරා. PAQ කියන්නේ A වලදී ස්පර්ශකයක් වෙනවා. මේ දත්තයට ලියලා තියෙනවා ඒක. මම දත්තයත් ලියාගත්තා ABCD වෘත්ත චතුරස්‍රයකි. ABCD වෘත්ත චතුරස්‍රයක් කියන්නේ ලොකු දත්තයක් දීලා තියෙනවා. කියලා තියෙනවා වෘත්ත චතුරස්‍රය ඔයගොල්ලන් දකින්න නැති වෙයි කියලා. ලොකු උදව්වක් කරලා තියෙනවා. PAQ රේඛාව A හිදී වෘත්තයට ස්පර්ශකයක් වේ. ඒකත් කියලා තියෙනවා. තව BAD කෝණය මෙන්න මේ මුල්ල සමානයි ADC කෝණය. ADC කෝණය සමානයි අංශක 45. අගයක් දුන්නා කියන්නේ ගාන හදන්න ලේසි. අඩු කරලා එකතු කරලා හදන්න පුළුවන් නේ. නිකම්ම කෝණයක් දෙනවට වඩා සමානයි කියනට වඩා අගයක් දුන්නාම ගානක් හදන්න ලේසි. මේ කෝණ දෙක සමානයි අංශක 45ක් වෙනවා කියලා දීලා තියෙනවා. සාධනය කළ යුත්තේ තියෙන්නේ මේ CE කියන රේඛාව. මෙන්න මේ රේඛාව විස්කම්භයක් වෙනවලු. ඒ වගේම PQ රේඛාවට සමාන්තරත් වෙනවා කියලා තමයි සාධනය කරන්න තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලා මේක කරන්නේ කොහොමද කියන එක. ඔන්න බලන්න. මම මේකේ හොයාගන්න කෝණ ගැන බලන්න ඉස්සෙල්ලාම. දැන් මෙන්න මේක ලම්බකයි කියලා දීලා තියෙනවා. ඒකත් අපි දත්තයට ලියන්න ඕනේ. මම ඒක ලියලා නැහැ දත්තයට. ඒකත් ලොකු දත්තයක්. ඒකත් ලියන්න. මේකේ දත්තයක් තව BE කියන රේඛාව AD ට ලම්බකයි. BE කියන එක්කෙනා ලම්බක වෙනවා. BE ලම්බකයි AD ට. ඒක ලොකු දත්තයක්. BE ලම්බක වෙනවා AD ට. ඒක ලොකු දත්තයක්. හරි? ඊගාවට දැන් මේක අංශක 90යි. මේක ලම්බකයි. ලම්බකයි කියන්නේ දෙපැත්තම 90 තියෙනවා. මේ පැත්තත් අංශක 90යි, මේ පැත්තත් අංශක 90යි. ඊගාවට මේක අංශක 90යි. මෙන්න මේ ටික මේ මම රතු පාටින් දාලා තියෙන අංශක 90යි. ඊගාවට මේ ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මම මෙතනට ඕන නම් 9ක් දා ගන්නම් මොකක් හරි. මෙතන P තියෙනවා Q තියෙනවා R කියලා ගමු. මෙන්න මේ ලක්ෂය. මෙතන R කියලා ගන්නම් ඔයගලට උගන්වන්න ලේසි වෙන්න. ARB කියන ත්‍රිකෝණය ගැන සැලකුවොත් මේ කෝණය 90යි දත්තය. ලම්බකයි කියවනේ. මේ කෝණය අංශක 45යි. එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු 180 කරලා මෙයාව හොයන්න පුළුවන් නේද? එහෙනම් මේ කෝණය හොයන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු 180 කරලා. ඔන්න බලන්න මම මේක ඉස්සලාම PRB කෝණය සමානයි අංශක 90යි. PRB කෝණය සමානයි අංශක 90යි. PRB කෝණය සමානයි අංශක 90යි. හේතුව දත්තයෙන් කිව්වේ ලම්බකයි කියලා. හරි? ලම්බකයි කියන්නේ 90ම තමයි. ඊගාවට RAB කෝණය 45යි. ඒකත් දත්තය. ඊගාවට අපිට පුළුවන් ABR කෝණය ධන මේ ABR කියන්නේ මම මේ පිටත් තියන්නේ මෙන්න මේ කෝණය. ABR කෝණය ධන 45 ධන 90 සමානයි 180යි අංශක. හේතුව ABR ත්‍රිකෝණයෙන්
ABR ත්‍රිකෝණයෙන් තමයි මේක 180 කරලා ගත්තේ. එහෙනම් මේකේ ABR කියන්නේ 180න් අඩු කරන්න මේ දෙන්නව එකතු කරලා 96 45 එකතු කරාම 135යි ඒක අඩු කරන්න තියෙන්නේ. එහෙනම් මේ ABR කියන කෝණය සමානයි මෙතන අඩු කරාම එනවා 10න් 5ක් ගියාම 5යි 7න් 3ක් ගියාම 4යි එකෙන් එකක් ගියාම බිඳුවයි. මේ කෝණයත් අංශක 45ක් එනවා. එහෙනම් මේ කෝණයත් මම දාගන්නම් අංශක 45යි කියලා. මෙන්න මෙයාව 45යි. ඔන්න මේ කෝණය 45යි කියලා දාගත්තා. දැන් ඊගාවට ඔන්න බලා ගන්න. හොඳ දත්තයක් අපිට තියෙනවා මේකේ. ඒගොල්ලන් දීපු දත්තයක් මේ බලන්න. මෙන්න මේ AD මෙන්න මේ මම අදින එක දිහා බලන්න. ඒගොල්ලන්ම කිව්වා. ඒකෙන් ගාන ලේසි කරලා තිබ්බේ. ඒගොල්ලන් කියපු නිසා. මෙන්න මේ චතුරස්‍රය වෘත චතුරස්‍රයක් කියලා ඒගොල්ලන් කිව්වා. වෘත චතුරස්‍රයක් නම් මෙන්න මේ සම්මුඛ කෝණ මොකද වෙන්න ඕනේ? මෙන්න මේවා පරිපූරකයි. වෘත චතුරස්‍රය කියපු ගමන් සම්මුඛ කෝණ පරිපූරකයි. මේ දෙන්න එකතු කරාම 180යි. එහෙනම් මෙන්න මේ කෝණය හොයන්න පුළුවන්. මෙතන 180න් 45 අඩු කරාම. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් මෙතනදී ADC කෝණය ADC කෝණය ධන ADC කෝණය ධන ABC කෝණය ABC කෝණය සමානයි 180යි. හේතුව ABCD වෘත චතුරස්‍රය චතුරස්‍රය කියන එක මෙහෙම ලියන්න පුළුවන්. වෘත චතුරස්‍රයක් නිසා. එහෙනම් ADC කෝණය දන්නවා අපි 45යි කියලා. ධන ABC කෝණය සමානයි 180යි. මෙතනින් අපිට හොයන්න පුළුවන් ABC කෝණය. ABC කෝණය හොයන්නේ කොහොමද? 180න් අඩු කරනවා 45. එහෙනම් ABC කෝණය එනවා 10න් 5ක් ගියාම 5යි 7න් 4ක් ගියාම 3යි 1යි. අංශක 135යි. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 135යි. මම මේක රතු පාටින්ම දාන්නම්. මෙයාව 135යි කියලා ගන්න පුළුවන්. එතකොට අර 45යි කිව්වේ කාටද? 45යි කියලා කිව්වේ මෙන්න මේ ටික විතරයි 45. මේ මෙන්න මෙතෙන් යනකල් 45. මෙන්න මේ ටික ABR කෝණය තමයි 45. මෙන්න මේ චුට්ට 45. මේ සම්පූර්ණ එකම 135යි. එහෙනම් අපිට EBC කෝණය හොයන්න බැරිද? EBC කෝණය මෙන්න මේ ටික හොයන්න පුළුවන් නේද? 135න් 45ක් අඩු කරනවා. එහෙනම් මේකේ හොයන්න පුළුවන් අපිට EBC කෝණය. එතන මම ලියන්නම් EBC කෝණය. මම මෙතනම හදන්නම් EBC කෝණය වෙන්නේ එතකොට 135න් අඩු කරනවා 45ක්. කීයද බලන්න? 5න් 5ක් අඩු කරනවා 0යි 13න් 4ක් ගියාම 9යි. අංශක 90යි. EBC කෝණය සමානයි අංශක 90යි. EBC කෝණය සමානයි අංශක 90යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 90යි ඍජු කොණයක්. මේක ඍජු කොණයක් නම් ඔන්න බලන්න මේක ඍජු කොණයක් නම් ඔන්න බලා ගන්න මම මේ අඳින්නේ මොකද්ද කියලා. මෙන්න මේ ත්‍රිකෝණය ගැන සලකන්න මේ ඍජු කොණයක් නම් දැන් මේ කළු පාටින් අඳින එක මේ බලන්න. මේක ත්‍රිකෝණයක් නම් බලා ගන්න. මේක ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ මේ කෝණය ඍජු කෝණයක් නම් මෙයා ඍජු කෝණයක් නම් මෙයා අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? විස්කම්භය වෙන්න ඕනේ නේද? මෙයා විස්කම්භය නම් මෙයා 90යි. මෙයා 90 නම් ඒක අනිත් පැත්ත මෙයා විස්කම්භයක් වෙන්න ඕනේ. එහෙනම් මේකේ CE කියන එක අපිට කෙලින්ම කියන්න පුළුවන් විස්කම්භයක් කියලා. හේතුව අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියන સિદ્ધාන්තයට අනුව. එම නිසා CE විස්කම්භයක් වේ. ඒකට හේතුව තමයි ඒකට හේතුව අනිවාර්යෙන් ලියන්න ඕනේ. CBE අංශක 90යි අර්ධ වෘත්තයේ කෝණ නිසා. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නැත්නම් විස්කම්භය නිසා කියලා
अंशක 90 නිසා කියලා ලියන්න තියෙන්නේ. अंशක 90 නිසා. CBE කෝණය अंशක 90 නිසා විස්කම්භයක් එනවා. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියන එකයි ඒකේ સિદ્ધාන්තය වෙන්නේ. ඔන්න අපි එක කොටසක් ගානේ කරා. ඊගාට ඉතුරු වෙන්නේ සමාන්තරයි කියලා පෙන්වන්න විතරයි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මෙතනට යනකල් ලියා ගන්න. ඊට පස්සේ මම හිතින් ඉඳලා කියලා දෙන්නම්. බලා ගන්න මේක මම නැවත පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මොකද්ද කලේ කියලා මේකේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා ඒගොල්ලන් දීලා තියෙනවා. මෙන්න මේ කෝණය 45යි මේ කෝණය 45යි කියන එක ඒකත් ඒගොල්ලන් දීලා තියෙනවා. මෙන්න මේ මුල්ල ඍජු කෝණයක් ලම්බකයි කියන එක ඒකත් ඒගොල්ලන් දීලා තියෙනවා. ඒතර ඒගොල්ලන් දීපු දත්ත ගොඩක් තියෙනවා අපි ගාව. දැන් මුලින්ම කරන්නේ හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. මේ කෝණය අංශක 90යි කියන්නේ මේක එහා පැත්තත් 90යි. සරල රේඛා දෙකක් ලම්බ කරන් මේ හැදෙන කෝණ හතරම 90 90 90 වෙනවා. මෙයත් 90යි මෙයත් 90යි මෙයත් 90යි මෙයත් 90යි. සරල රේඛා දෙකක් ලම්බකව යනවනම්. හරි. එහෙනම් මේ කෝණය 90යි. ඒක දත්තය. මේ මුල්ල 45යි. ඒකත් දත්තය. එහෙනම් මේ කෝණ දෙකම ආවේ කොහෙන්ද? දත්තය. ඒගොල්ලන් කිව්වා. ඒතර මේ නිල් පාට 45 කොහෙන්ද ආවේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180 කරා. මෙතින් නිල් පාට මම හදලා තින්නේ ඒක. මේ නිල් පාටට දාලා තියෙන 45 ආපු විදිය තමයි මේ නිල් පාටින්ම හදලා තියෙන්නේ. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරලා මේ 45 ආවා. 135 කොහෙන්ද ආවේ? මේ රතු පාටින් මම ඇඳලා තිනවා වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක අපි දන්නවා ප්‍රමේයක් තියෙනවා සම්මුඛ කෝණ පරිපූරක වේ. සම්මුඛ කෝණ පරිපූරක වේ 180යි. මේ 45යි කියලා ගානේ දීලා තිබුණ දත්තය. එහෙනම් මෙන්න 135යි කොහෙන්ද මම මේ කළු පාටින් හදලා තියෙන්නේ? වෘත්ත චතුරස්‍රයක් නිසා තමයි මේ කෝණය 135 ආවේ. හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. පරිපූරකයි කියන්නේ 180යි. 180න් 45 ගියාම 135යි. දැන් අපිට තියෙනවා ABC කෝණය 135යි කියලා. මේ නිල් පාට ටික ABR කෝණය මේ R මන් දාගත්තේ. ඒක 45යි කියලා. එහෙනම් මේ සම්පූර්ණ කෝණෙම 135යි මේ නිල් පාට ටික 45යි. එහෙනම් මෙන්න මේ ඉතුරු ටික හොයාගන්නේ කොහොමද? EBC කෝණය. මෙන්න මේ EBC කෝණය හොයන්න පුළුවන් 135න් 45 කඩු කරා මේ රතු පාටින් ලියලා තියෙන එක. EBC කියන්නේ 135න් 45 කඩු කරා. එතකොට එනවා අංශක 90යි. මේක අංශක 90යි නම් මතක තියාගන්න විස්කම්භයකින් තමයි අංශක 90 හදන්නේ. අපි දන්නවා ප්‍රමේයක් තියෙනවා විස්කම්භයක් නම් පරිධියේ සෑදෙන කෝණය 90යි. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වෙනවා. එහෙනම් මේක 90යි කියන්නේ මෙයා අනිවාර්යෙන් විස්කම්භයක් වෙන්න ඕනේ නැත්නම් 90ක් වෙන්නේ නැහැ. එහෙනම් EBC කෝණය අංශක 90යි කියලා අපි පෙන්නවා. ඒ කියන්නේ CE විස්කම්භයක් වෙනවා. හේතුව කෝණය අංශක 90ක් නිසා. එන්න මම මුලින් ඉඳලා අපහු පොඩ්ඩක් පැහැදිලි කරා. බලන්න ඊගාවට අහන දෙවෙනි කොටස මොකක්ද කියලා. දෙවෙනි කොටස PQ කියන රේඛාව සමාන්තරයි කියලා පෙන්වන්න කියනවා EC කියන රේඛාවට. PQ කියන රේඛාව සමාන්තරයි EC කියන රේඛාවට. මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න කියන්නේ. මේක ස්පර්ශකයක් කියලා ගානේ ඒගොල්ලන් දීලා තියෙනවා. ස්පර්ශකයක් කියලා ඒගොල්ලන් දීලා තියෙනවා. එහෙනම් ස්පර්ශකයක් කිව්වා නම් අනිවාර්යයෙන්ම ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ කියන එක පාවිච්චි කරන්නම වෙනවා. ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ කියන එක පාවිච්චි කරන්නම වෙනවා. ස්පර්ශකයෙන් වෙන ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් කොහොමද ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ පාවිච්චි කරන්නේ? ඔන්න මම කියලා දීලා තියෙන ප්‍රමේයන් මතක් කරගන්න. ස්පර්ශකයක් තියෙනවා. ඔන්න ස්පර්ශකයේ මම මේ නිල් පාටින් ඇඳේ. ස්පර්ශකය. ස්පර්ශ ලක්ෂයේදී ජායක් තියෙනවා. ඔන්න ඒකත් ඇඳා. ස්පර්ශකයේ තියෙනවා ස්පර්ශ ලක්ෂයේදී ජායක් තියෙනවා. මෙන්න මේ දෙන්න අතර කෝණය මෙන්න මේ කෝණය මෙන්න මෙයාව සමාන වෙනවා මේ ජායෙන් මෙන්න මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට ඒ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයක් හොයන්න බලන්න මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයක් ජාය දෙපැත්තෙන් කොන් දෙකෙන් මුන්න පරිධියේ සෑදෙන කෝණයක් හම්බුණා මෙන්න මේ කෝණයට සමානයි එහෙනම් මෙයා 45යි කියලා අපි හොයලා තියෙනවා එහෙනම් මෙයත් 45යි මේ කෝණයත් 45ම වෙනවා එහෙනම් පරිධියේ සෑදෙන කෝණය ජායෙන් පරිධියේ සෑදෙන කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට ස්පර්ශක අතර කෝණයට එහෙනම් මේකත් 45යි මේකත් 45යි
ඒක අපි ලියාගෙන ඊට පස්සේ එතනින් එහා යන්න නැත්නම් අපිට ලියා ගන්න බැරි වෙනවා මග ඇරෙනවා. එහෙනම් ඒක අපි ලියමු ඉස්සෙල්ලාම මම ලියන්නම් PAE කෝණය PAE කෝණය PAE කෝණය PAE කෝණය සමාන වෙනවා PAE කෝණය සමාන වෙනවා ABE කෝණයට ABE කෝණයට වගේම අංශක 45ට හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ කියන ප්‍රමේයයෙන් තමයි ඒක සමාන වෙන්නේ. නැවත බලන්න PAE කෝණය මෙන්න මේ කෝණය සමාන වුණා මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට ABE කෝණයට සමාන වුණා ABE කෝණයට. හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ ඒ කියන්නේ ප්‍රමේයයට අනුවයි මේ දෙන්න සමාන වුණේ. දැන් බලන්න තව මොකක් හරි સિદ્ધාන්තයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඔන්න හොඳට බලන්න. දැන් මේකේ ගාන දිහා හොඳට බලන්න ඕනේ. ඔන්න බලන්න. මම තව පාටකින් ඇදලා පෙන්නන්නම්. දැන් මේක බෝඩ් එකේ උගන්වන්න ගියා නම් උගන්න ගන්න බැරි වෙනවා ඔයගලන්ට මේ විදිහට පාට අඳින්න බැරි නිසා. ඔන්න බලන්න දැන් මම කරන වැඩේ. දැන් මේකේ ඔයගලන්ට මම අඳින්නම් කොළ පාටින් එතකොට පේන්නේ රතු පාටින් ගන්නම්. ඔන්න රතු පාටින් අඳිනවා කෝණයක්. හොඳට බලන්න. රතු පාටින් ඇඳ කෝණයක්. මෙන්න මේ කෝණයයි මෙන්න මේක හරි. මෙන්න මේ රතු පාටින් අඳින කෝණය. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මේ බලන්න මෙන්න මේ කෝණයයි AEC කෝණය කියන්නේ මෙන්න මෙයා ඊගාවට අකල වෙන්නද මේක මෙකුවා ඔන්න AEC කෝණය කියන්නේ මෙන්න මේ කෝණය AEC කෝණය මෙන්න මෙයාට මෙන්න මේ කෝණය ADC කෝණය සමාන වෙනවා. කොහොමද සමාන වෙන්නේ? එකම ඛණ්ඩයේ කෝණ. මතකද එහෙම එකක් ඉගෙන ගත්තා. එකම ඛණ්ඩයේ කෝණ. ජායකින් ජායක් ඇඳුවත් මෙන්න ජායක් ඇඳා. වෘත්තය සම්පූර්ණයෙන්ම දෙකට කැඩෙනවා ජායෙන්. දෙකට මැද්දෙන් කැඩෙනවා ජායෙන්. ඒතර මේක එක කොටසක් මේ මහා වෘත්ත ඛණ්ඩයේ එක කොටසක්. එහෙනම් එකම ඛණ්ඩයේ මේ පැත්ත ඛණ්ඩය එකයි අනිත් පැත්ත ඛණ්ඩය එකයි බෑ. එකම ඛණ්ඩයේ හැදුවොත් පරිධියේ කෝණ දෙකක් ඒ කෝණ සමානයි. කෝණ දෙකක් නෙමෙයි කොච්චර හැදුවත් සමානයි. මෙතනින් තව එකක් හැදුවොත් ඒකත් සමානයි. එකම ඛණ්ඩයේ කෝණ 10 පන්තියේ පාඩමක්. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් මේක 45යි නම් මේක 45යි. දැන් මම තිබ්බ රේඛා ටික තියන්න. මොනවද තිබ්බේ? right. දැන් මේකේ එකම ඛණ්ඩයේ කෝණ වලින් මේ කෝණයත් අංශක 45යි කියලා අපි ලියමු. නම් මේ කෝණෙත් 45යි කියලා මම ලියන්නම්. නම් මේ කෝණය අංශක 45යි. මෙන්න මෙයා 45 වෙන්නේ. හරි? මතක තියාගන්න. AEC කෝණය AEC කෝණය සමාන වෙනවා AEC කෝණය සමාන වෙනවා AEC කෝණය සමාන වෙනවා ADC කෝණයට ADC කෝණයට සමාන වෙනවා 45ට. හේතුව එකම ඛණ්ඩයේ කෝණ වලින් සමාන වෙනවා. AEC කියන කෝණයයි ADC කියන කෝණයයි ADC මේ දෙන්න සමානයි. මේ කෝණේ සමාන වෙනවා මේ කෝණයට. එකම ඛණ්ඩයේ කෝණ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපිට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? පෙන්වන්න තියෙන්නේ මේ නිල් පාට රේඛාව PQ කියන රේඛාව PAQ සමාන්තරයි කියලා EC කියන රේඛාවට. ඕගලන්ට පේනෙන්න ඕනේ මම ආපහු කළු පාටින් ඇඳලා පෙන්වන්නම් මේක මොකද්ද කියන එක. ඔන්න බලන්න දැන් මේ PAE
ඔන්න මම රේඛාවක් ගෙවුවා. ඔයගලන්ට මෙතන පේනවද Z අකුරක හැඩය? ඒ බලන්න මේ Z අකුරක හැඩය. මේ මුළු දෙක සමානයි. Z අකුරක හැඩය කියන්නේ ඒකාන්තර කෝණ හැඩය. ඒකාන්තර කෝණ හැඩය ඇවිල්ලා මුළු දෙක සමාන වුණොත් මේ කෝණ දෙක අනිවාර්යෙන් රේඛා දෙක සමාන්තරයි. මතකයි නේද? සමාන්තර රේඛා දෙකක් නම් ඒකාන්තර කෝණ සමානයි කියලා. ඒකේ අනිත් පැත්ත ඒකාන්තර කෝණ සමානයි නම් රේඛා දෙක සමාන්තරයි. දැන් අපි ලියනවා PAE කෝණය සමානයි AEC කෝණය හේතුව දෙන්නම 45 45 ඇවිල්ලා. හරි. PAE කෝණය සමානයි PAE කෝණය PAE කෝණය සමාන වෙනවා PAE කෝණය සමාන වෙනවා AEC කෝණයට AEC කෝණයට හේතුව අංශක 45 නිසා දෙන්නම 45යි ඒක නිසා තමයි සමාන වුනේ එම නිසා PAQ රේඛාව PAQ කියන රේඛාව සමාන්තර වෙනවා EC කියන රේඛාවට හේතුව ඒකාන්තර කෝණ යුගලයක් සමාන වීම ඒකාන්තර කෝණ සමාන වෙනවා කියන්නේ අනිවාර්යෙන් රේඛා දෙක සමාන්තර වෙනවා. නැවත පොඩ්ඩක් බලුවොත් මේ කොටස මොකක්ද කලේ කියලා මේක එකම ඛණ්ඩයේ කෝණ වලින් මේක 45 නම් මේක 45යි කියලා ගත්තා. මේක 45යි මේ කෝණෙත් 45යි. එකම ඛණ්ඩයේ කෝණ වලින්. ඊගාට මේ නිල් පාට එක 45යි මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණය මේක 45යි. හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ මේ ඒකාන්තර කෝණ මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ හරි ඒක 45 වුණා මේකත් 45යි මේකත් 45යි කියන්නේ Z අකුරක හැඩය ඒකාන්තර කෝණ 45 වුණා සමාන වුණා එහෙනම් රේඛා දෙක සමාන්තර වෙනවා ඒක තමයි ව්‍යුහගත නොකරන ගානට දීලා තියෙන්නේ මේක ගාන ලේසි වගේ පේනවා ගොඩාක් අමාරු නැහැ නමුත් ලේසිමත් නෑ ගොඩක්ම ලේසිමත් නෑ ඉතින් චුට්ටක් හිතලා කල්පනාවෙන් කරන්න ඕන ගාන මේ අපි ගිය අවුරුද්දේ 2019 ගිය අවුරුද්දේ නෙමෙයි දැන් ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ කියන්නේලා තියෙන්නේ 2019 O level paper එකේ ජ්‍යාමිතිය ගණන් දෙක තමයි මේ හැදුවේ මේකත් සම්පූර්ණ කරගන්න අපි අනිත් දවසේ 2018 O level paper එකේ ජ්‍යාමිතිය ගණන් දෙක හදමු එහෙනම් අදට පන්ති ඉවරයි සියලු දෙනාටම ආයුබෝවන්